මේ අතරින් එක උෂ්ණතමානයන් තිබෙනවා. දැන් ඔබේ සීමාවදී දැකලා තිබෙන ඒවාම ගත්තොත් ඔබ සාමාන්‍ය ඉස්සලා අර වීදුරස්දී උෂ්ණතමානය කියන එක මම හිතනවා දැකලා ඇති කියලා. පොඩි කාලේ ඔබ උණ බලන්න ගියපුවාම උණ කටුව කටේ දාලා උණ බලන්නේ නේද? දැන් ওই ගොඩක් වෙලාවට කොරෝනා වසංගතයෙන් පස්සේ ගොඩක් වෙලාවට තියෙන අතේ පොඩි මීටර එකක් වගේ තියෙන අල්ලපුවාම උණුසුම ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරද කියලා වැටෙන්නේ. ඒ තව එකක්. ඒ වගේ විවිධ උෂ්ණතමාන තිබෙනවා. ඔබට විෂය නිර්දේශයේ තුලදී සාකච්ඡා කරන්න තිබෙන්නේ උෂ්ණතමාන දෙකක් පිළිබඳව විතරයි නව විෂය නිර්දේශයේදී. එක එක කාලවල වලදී උෂ්ණතමාන වෙනස් ඒවා තිබිලා තිබෙනවා. ඒවා ටික ටික අයින් වෙලා, අයවිලා, අයින් වෙලා, හැම වෙලා දැන් තිබෙන්නේ ඔබට ප්‍රධාන උෂ්ණතමාන දෙකක් තමයි කතා කරන්න තිබෙන්නේ. එකක් ද්‍රව වීදුරු උෂ්ණතමාන කියන එක ප්‍රධානව වීදුරු රසදිය උෂ්ණතමානය කියන අපිට ගන්නට පුළුවන්. ඊට අමතරව තාප විද්‍යුත් යුග්මය කියන කාරණාව ඒත් උෂ්ණතමානය. ඉස්සරම අපිට පැහැදිලි කරලා දෙන්නම් ද්‍රව වීදුරු උෂ්ණතමානයේදී වීදුරු රසදිය උෂ්ණතමානය කියන එක මොකක්ද මේ වෙන්නේ කියලා. ඔබට අයිඩියා එකක් තිබෙනවා. ඒකද පුතා මේ උෂ්ණතමානයේදී හදලා තිබෙන්නේ උෂ්ණත්මිතික ද්‍රව්‍ය විදියට රසදිය පාවිච්චි කරලා තිබෙනවා. උෂ්ණත්මිතික ගුණය විදියට රසදියෙහි පරිමාව භාවිතා කරලා තිබෙනවා. උතර මේක හරස්කඩ වර්ග ඵලයේ නියතයක් කියලා හිතුවාම උඩට එද්දී රසදිය කඳේ උස තමයි අපි පරිමාණයේදී පාවිච්චි කරලා තිබෙන්නේ. ක්‍රමාංකණය කරලා තිබෙන්නේ උස දිග රසදිය කඳේ දිග. මේකෙදී මේ හදලා තිබෙන්නේ මේ වගේ මේ වීදුරු බටයක් තිබෙනවා. මෙතන ඔහම බල්බයක් තිබෙනවා නේ. මේ කෙළවරේදී මෙතන බල්බයක් තිබෙනවා. ඔහම මේකේ ඔහම තිබෙනවා. හරි. මේ ටිකේ රසදිය පිරලා තිබෙන්නේ. රසදිය පිරලා තිබෙනවා. උතර අපි මෙතන තමයි මේ නලය තමයි මේ බිඳුව ඉඳලා මේක මෙහෙම ක්‍රමාංකණය කරලා තිබෙනවා උඩට. right? ඔය තමයි සාමාන්‍ය වීදුරු රසදිය උෂ්ණතමානයේ තිබෙන්නේ. ඒතර පුතා මේකෙදි මේ අපිට කරන්නේ මේ මැද ඊ타ත්ම සිහින් සිදුරක් තිබෙන්නේ. ඊ타ත්ම කුඩා හරස්කඩ වර්ගඵලයක් සහිත සිදුරක් තිබෙන්නේ. කේශකයක් තිබෙන්නේ. ඒතර රසදිය අපි මේක උෂ්ණත්වය මනින්න ඕන තැනක ගිල්ලපුවාම මේ බල්බය ඒතර මේක තාපය ලබා ගන්නවා. මේක තාපය ලබාගෙන මේක ප්‍රසාරණය වෙලා මේක දිගේ ඉහළට පැමිණීමකුයි සිදු වෙන්නේ. ඒකේ ඒක තමයි මේ වීදුරු රසදිය උෂ්ණතමානයක තිබෙන්නේ. ඒතර වීදුරු රසදිය උෂ්ණතමානයක උෂ්ණතමිතික ගුණය උෂ්ණතමිතික ද්‍රව්‍ය වෙන්නේ රසදිය. උෂ්ණතමිතික ගුණය බවට පත් වෙන්නේ රසදියෙහි පරිමාව හෝ නැත්නම් රසදිය කඳේ දිග. ඒතර බලන්න මේකේ මේ උෂ්ණතමාන වර්ග කියන එකේදී වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය, තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානය, වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය, තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානය. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය ඒකාකාර හරස්කඩක් තිබෙන කේශික නලයක්ගෙන එහි පහළ කෙළවර ද්‍රව වන තෙක් රත් කර ඒකාකාර හරස්කඩක් තිබෙන කේශික නලයක් අරගෙන එහි පහළ කෙළවර. ඒතර වැදගත් ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් තිබෙන කියන එක. මොකද නැත්තම් පරිමා වැඩිවීම දිගට සමානුපාතිකයි කියලා ගන්න බෑනේ. පරිමා වැඩිවීම දිගට සමානුපාතිකයි කියලා ගන්න පුළුවන් වෙන්නේ හරස්කඩ වර්ගඵලය නියත අගයක තිබුණොත් නේද? එහෙමනේ පුතා. දැන් v ඩෙල්ටා v සමානයි a වරක් ඩෙල්ටා l නේ. ඒතර මේක නියත වුණොත් තමයි පරිමා වෙනස් වීම මේ දිග වෙනසට සමානුපාතිකයි කියලා ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ. නලය කිහිප වාරයක් රත් කරමින් නලය තුළට සම්පූර්ණයෙන්ම රසදිය ඇතුළු කරගනු ලැබේ. මෙහිදී නලය තුළ ඇති වායු බබුළු සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතුය. ඒ කියන්නේ පුතා මේකට මේ රසදිය එකතු කිරීම කියන එක හරි පරිස්සමට කරගන්නට අවශ්‍යයි. මේක ඇතුලේ වායු බබුළු සිර වෙලා තිබෙන්නට බෑ. මේකේ සම්පූර්ණයෙන්ම මේකට ඇතුළු කර ගැනීමක් කරන්නට අවශ්‍ය වෙනවා. උෂ්ණත්වමානයේ මැනීමට බලාපොරොත්තු වෙන උපරිම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකට පද්ධතිය රත් කොට ඉහළ කෙළවර වසා ගනු ලැබේ. මේකෙදී උෂ්ණත්වමාන බල්බයේ සම්මත පීඩනයේදී පිරිසිදු අයිස් දියවන බඳුනට තමා පහළ අචල ලක්ෂයත් පීඩනයේදී ඉහළ අචල ලක්ෂයත් මාක් කරගන්නවා. ඊට පස්සේ කොටස් 100කට බෙදීමෙන් සෙල්සියස් පරිමාණය පිළියෙල කරගත හැකිය. තේරුණා නේද පුතා? මේ බල්බය සම්මත වායු ගෝල පීඩන තත්ත්වයටදී පිරිසිදු අයිස් දියවෙන බඳුනකට දාලා සහ පිරිසිදු ජලය නටන බඳුනකටයි දාලා බිඳුව සහ 100 කියන මට්ටම් දෙක මාක් කරගත්තාම එම අතර අන්තරය කොටස් 100කට බෙදුවොත් එක කොටසක් අතර පරතරය 1 සෙල්සියස් විදියට අපිට දක්වන්නට පුළුවන් කමක් ලැබෙනවා. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානයේ තිබෙන වාසි
මොනවාද මේකේ තිබෙන වාසි? එකක් මේක නිපදවන්න පහසුයි. එකක් ක්‍රමාංකණය කරන්න පහසුයි. භාවිතයේ පහසුයි. අතර මේක නිසා තමයි මේ මුල් කාලේනු අපි ගොඩක් වෙලාවට ඔය වෛද්‍යවරු නැත්නම් නර්ස්ලා විසින් මේක භාවිතා කිරීමක් කළේ. මිල අඩුයි ප්‍රමාණයෙන් කුඩයි සාක්‍ය වුණත් දාගෙන ඉන්න පුළුවන්. ඍජු පාඨාංක ලබා ගැනීමක් කරන්න පුළුවන්. කෙලින් පාඨාංක ලබා ගැනීම කියලා කියන්නේ තමයි ඍජු පාඨාංක. කෙලින්ම ගන්න පුළුවන් නේ කෙලින්. ඒ කියන්නේ අපිට ගණනය කිරීමක් කරන්න ඕනේ නැහැ. ඇත්තටම දැන් මේ මීටත් වඩා පහසු ක්‍රම තමයි මම අර කිව්වේ දැන් ඩිජිටල් පාවිච්චි කරන දැන් ඔය ගොඩක් වෙලාවට භාවිතා කරන ආයතනවලදී අපි ඒක ඩිජිටල් එක කෙලින්ම මේ මෙච්චරවත් අමාරු නෑ. ඇත්තටම දැන් වෛද්‍යවරුත් පසු කාලේ ඉන්න ඔය කොරෝනා සංගතයේ පැමිණෙනට කලින් වුණත් වෛද්‍යවරුත් ඒ පාවිච්චි කළා. මොකද දැන් පොඩි බබෙක්ගේ වගේ උෂ්ණත්වය නැත්නම් මුණ හැදිලාද කියලා බලන්න ගියපුවාම පොඩි බබා උෂ්ණත්මානයේ කටේ තියාගෙන ඉන්නේ නෑනේ. උසමඩ හපන්නත් ඉඩ තිබෙනවා. නැත්නම් කොහේ හරි මේ කිහිල්ලා සෑරි කොහේ හරි ගහපුවාම මේකෙදි ලැබෙනක් දැඟලුවොත් එහෙම ඊට පස්සේ මේ උෂ්ණත්මානය කඩලා යනවා. ඒ නිසා වෛද්‍යවරු මේ ඒ කියන්නේ කොරෝනා සංගතේ එන්න කලින් උනත් ආසන්න වශයෙන් කාලවලදී භාවිතා කළා. නූතනයේදී අර ඩිජිටල් මීටර් එක ඔය තිබෙන අල්ලන්නේ කෙලිම නල්ලට අල්ලපුවාම මේකදී එකට අල්ලපුවාම කෙලිම ටෙම්පරේචර් එක වැටෙනවා. හරි ලේසි. ඉක්මනින් පාඨාංක ගන්න පුළුවන්. ඍජු පාඨාංක ගන්න පුළුවන්. නැත්නම් අපි ආයතනයේට මේ ළමයි ඇතුළු කරන වෙලාවේදී නැත්නම් අපි හිතමු සුපර් මාකට් එකකට බැංකුවකට මිනිස්සු ඇතුළු කරන වෙලාවේදී අදාළ සිකියුරිටි විසින් මෙතන ඉස්සරහින් ඉන්න ආරක්ෂක නිලධාරියා මේ උණ පරීක්ෂා කිරීමකට ලක් කරනවා නම් මේකෙදි ගණන් හද උෂ්ණත්වය තියනවාද කියලා බලන්න ගියොත් එහෙම වෙන වැඩක් වෙන්නේ නැහැ. පොලිම දිගට තියෙයි. මොකද ඇතුල් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඊටාත්ම ඉක්මනින් උණ බල්ලා ටටටට ගාලා ඇතුල් කිරීමේ හැකියාව ලැබෙන්නේ එකවරම අදාළ උෂ්ණත්වයේ කියවා ගැනීමේ හැකියාවක් ලැබෙන නිසා. අපි ඒකට තමයි කියන්නේ මේ ඍජු පාඨාංග, කෙලින්ම පාඨාංග ගන්න පුළුවන්. ගණනය කිරීමක් කරන්නේ නැතුව ඉක්මනින්ම පාඨාංග කියලා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එක. මෙමගින් උෂ්ණත්වය පහසුවෙන් කියවාගත හැකි බැවින් කාලය සමග වෙනස් වන උෂ්ණත්වයන් වද මැනීමට කටයුතු කරන්න පුළුවන්. කාලය සමග වෙනස් වන කාලයත් එක්කලා වෙනස් වන උෂ්ණත්වයන් මනින්න පවා මේ භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. වීදුරු තුල රසදිය උෂ්ණතමානයේ තිබෙන අවාසි මොනවාද මේකේ තිබෙන අවාසි? කේශක නලයේ හරස්කඩ ඒකාකාරවම නිපදවීම අපහසු වීම. කේශකයේ හරස්කඩ වර්ගඵලය ඒකාකාරව නිපදවන්න බැහැ. මේකේ මේ හරස්කඩ වර්ගඵලයේද මේක ඊටාත්ම තුනී සිහින් නලයක් තිබෙන්නේ. මේ කළු පාටින් තිබෙන සිහින් නලයක්. ඒතර මේක හරස්කඩ වර්ගඵලය ඒකාකාර වීමක් නොවුනොතින් ඒ වෙලාවේදී මේක ප්‍රශ්නයක් වෙනවනේ පුතා. දැන් අපි ගන්නේ පරිමා වැඩිවීම දිග වැඩිවීමට සමානුපාතික විදියටනේ. ඒගේ අගේ නියතයක් නොවුනොතින් ඒතර මේ තිබෙන අගේ පරිමා වැඩිවීමට සමානුපාතික කරන්නට බැරුව යනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊළඟ මැනින්න පුළුවන් උෂ්ණත පරාසය සීමා සහිත වීම. මේක භාවිතා කළොත් මැනිය හැකි උෂ්ණත පරාසය ඍණ 39ක් සහ 357ක් සෙල්සියස් අතර පරාසය ඒවා විතරයි මේකෙන් මනින්න පුළුවන්. කල්ගත වීමේදී බල්බයේ පරිමාව මේ බල්බයේ පරිමාව වෙනස් වීමකට භාජනය වෙන්නට පුළුවනි. ඒ වගේම රසදියේ ප්‍රසාරණය ඒකාකාර නොවීම. ඒ කියන්නේ පුතා රසදියේ ප්‍රසාරණය ඒකාකාර වෙන්නේ නැහැ කියන එකේ අර්ථය දැන් හරිනම් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 ඉඳලා 26 දක්වා වැඩි වීමේදී පරිමා වැඩි වන ප්‍රමාණයයි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 75 ඉඳලා මේකෙදී 76 දක්වා වැඩි වීමේදී පරිමා වැඩි වෙන ප්‍රමාණය සමාන වෙන්න බෑ. ඒතර මේකේ ඒ කියන්නේ මෙහෙම අපි ගත්තොත් දැන් මෙතනදී උෂ්ණත්වය වැඩි වෙලා තිබෙන්නේ සෙල්සියස් අංශක 1යි. මේ වෙලාවේදී උෂ්ණත්වය වැඩි වෙලා තිබෙන්නේ සෙල්සියස් අංශක 1යි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි වීමේදී පරිමාව වැඩි වී තිබෙන ප්‍රමාණය කියන එක මේ වෙලාවේදී සහ මේ වෙලාවේදී එකම අගය නෙමෙයි අගයන් දෙකක්. ඒකේ තේරුම උෂ්ණත්වය 1කින් වැඩි වෙනකොට පරිමාව වැඩිවීම කියන එක ඕනෑම උෂ්ණත්වයකදී සමාන නැහැ. ඒතර දැන් අපි හිතලා තිබෙන්නේ අපි මේක ක්‍රමාංකණය කරන වෙලාවේදී ගන්නේ ඕනෑම උෂ්ණත්ව වැඩිවීමකදී රසදියේ පරිමාව වැඩි වෙන්නේ ඕනෑම උෂ්ණත්වයකදී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1කින් වැඩි වුණොත් පරිමාව වැඩි වෙන්නේ සමාන ප්‍රමාණයකින් කියලා. නමුත් ඒක එහෙම නැහැ. එක එක උෂ්ණත්වවලදී වැඩි වෙන ප්‍රමාණය කෙනෙකුට වෙනස්. නමුත් මේ වෙනස ලොකු වෙනසක් නොවේයි. ඊටාත්ම කුඩා වෙනසක්. නමුත් කුඩා හෝ වෙනසක් තිබෙනවා. ඒකාකාරණය කියලා කියන්නේ ඒකයි. පරිමා ප්‍රසාරණය ඒකාකාරණය. පැහැදිලිද? රසදිහි ප්‍රසාරණය ඒකාකාර නොවීම. අපි ඒක සලකා බලන්නේ නැහැ. මොකද මේ වෙනස ඊටාත්ම අල්පයි කුඩයි. ඒ නිසා අපි සලකන්නේ නැහැ. ඒ කියන්නේ අපි ආසන්න වශයෙන් හිතනවා මේ අගයන් දෙක ඊට ආසන්න වශයෙන් මොනවා වෙනව ඇතයි කියලාද? ඒ කියන්නේ ඩෙල්ටා V1 ආසන්න වශයෙන් අපි හිතනවා ඩෙල්ටා V2 කට සමානයි කියලා. ඒ කියන්නේ උෂ්ණත්වය ඕනෑම අගයකදී කියන්නේ 10 ඉඳලා 11ට වැඩි වෙද්දී 15 ඉඳලා 16ට වැඩි වෙද්දී 30 ඉඳලා 31ට වැඩි වෙද්දී 80 ඉඳලා 81ට වැඩි වෙද්දී
85 ඉඳලා 86ට වැඩි වෙද්දී මේ ඕනම වෙලාවකදී පරිමාව වැඩි වෙන ප්‍රමාණය අපි සමානයි කියලායි ගන්නෙ. තේරුණා නේද? ඒතර වීදුරු රසදී උෂ්ණත්වමානය කියන එක ඔබට පැහැදිලිද? ඒතර වීදුරු රසදී උෂ්ණත්වමානය කියන එක ගත්තාම උෂ්ණත්වමිතික ද්‍රව්‍ය රසදිය ගුණය පරිමාව නැත්නම් රසදිය කන්දේ දිග ඒතර මේකේ වාසි මේකේ අවාසි මේක ක්‍රමාංකණය කිරීම පොඩි මේක පාඩම් කරගන්න. ඊළඟට තාප විද්‍යුත් යුග්මය මේක තමයි අපි උෂ්ණත්වමිතික ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කම්බි දෙකක්. තාප විද්‍යුත් යුග්මයේදී උෂ්ණත්වමිතික ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කම්බි දෙකක් අපි මේ සඳහා භාවිතා කිරීමක් කරනවා. right කම්බි දෙකක් මේ සඳහා භාවිතා කරන්න. ඒ කියන්නේ විශේෂිත කම්බි දෙකක් තිබෙන්නේ. අපි තඹ සහ යකඩ කම්බි දෙකක් ගමු. මේකක් තඹ අනිත් එක යකඩ. තඹ සහ යකඩ කම්බි දෙකක් මෙතනදී තිබෙනවා. මේ තිබෙන සංදිය තිබෙන්නේ θ1 උෂ්ණත්වයේදී මේ සංදිය තිබෙනවා θ2 උෂ්ණත්වයේදී තිබෙන්නේ. තේරුණාද? මෙතන තිබෙනවා මේ තිබෙන එකේදී අපි හිතමු ගැලනෝමීටර එකක් තිබෙනවා. ගැලනෝමීටර එකක් තිබෙනවා. ඒතර තාප විද්‍යුත් යුග්ම උෂ්ණතමානය තිබෙන්නේ. ඒතර මේකෙදි මේ වෙන්නේ මෙන්න මේ තිබෙන සංදි දෙක. කියන්නේ මේ එක සංදියක් මේකට අපි කියන්නේ සංදියක්. මේ තිබෙන තව සංදියක්. තේරුණාද? කම්බි දෙක ಜಾති දෙකකින් තිබෙන්නේ. ඒ දෙක එකට සම්බන්ධ කරලා තිබෙන්නේ මේ සංදි දෙකක් තිබෙන්නේ. මෙම සංදි දෙක වෙනත් උෂ්ණත්ව වල පවත්වා ගැනීමක් සිද්ධ කරලා තිබෙනවා නම් මෙම සංදි දෙක වෙනස් උෂ්ණත්ව වල පවත්වාගෙන තිබෙනවා නම් θ1 θ2 කියන එක මේ වෙනස් තත්ත්ව වල පවත්වාගෙන තිබෙනවා නම් ඒ වෙලාවේදී විද්‍යුත් ගාමක බලයක් මේක නිකන් කෝෂයක් වගේ විද්‍යුත් ගාමක බලයක් ජනිත වෙනවා. ඒතර අපේ විභවාන්තරයක් මනින්න පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ගැල්වනෝමීටර්ස්. ඒතර මේකෙදී අපි වෝල්ට් මීටරයක් කියලා හිතන්න. මේ තිබෙන ගැලනෝමීටරයක් භාවිතා කරලා ඉවර වෙලා අපිට මේ සංදීන් දෙක අතර ඇති වෙලා තිබෙන විභවාන්තරය විද්‍යුත් ගාමක බලයගේ කේද කියලා හදා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ අනුසාරයෙන් අපිට කියන්නට පුළුවන් මේකෙදී උෂ්ණත්වය පිළිබඳව අදහසක් ගන්නට පුළුවන්. එතකොට මොකද්ද මේ කතාව? මේකෙදී විද්‍යුත් ගාමක බලය උෂ්ණත්වමිතික ද්‍රව්‍ය වෙන්නේ කවුද? උෂ්ණත්වමිතික ද්‍රව්‍ය බවට පත් වෙන්නේ මේ තිබෙන කම්බි. උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ කවුද? විද්‍යුත් ගාමක බලය. සංදීන් දෙක අතර උෂ්ණත්ව වෙනස මත තමයි අපි විද්‍යුත් ගාමක බලය තීරණය වෙනවා කියලා කියන්නේ. ඒතර අපි මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් එක සංදියක් අපි 0.5 සෙල්සියස් වල පවත්වා ගන්නවා. ඊට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ අගය කොච්චරද කියලා ලබා ගැනීමක් කරන්නයි තිබෙන්නේ. තේරුණා නේද? ලෝහ දෙවර්ගයක කම්බි දෙකකින් සංවෘත පරිපථයක් පිළියෙල කර සංදි උෂ්ණත්ව අන්තරයක තැබූ විට එහි විද්‍යුත් ගාමක බලයක් හටගනී. එම විද්‍යුත් ගාමක බලය උෂ්ණත්ව මිතික ගුණය ලෙස භාවිතා කොට සංදි අතර උෂ්ණත්ව අන්තරය සෙවිය යුතුය. ඒතර අපි කරන්නේ එක සංදියක් උෂ්ණත්වය අඩු අවස්ථාවක බිඳුවේ තබා ගැනීමක් කරනවා. පහත් සඳහන් ලෝහ වලින් ඕනෑම යුගලයක් භාවිතා කොට තාප විද්‍යුත් යුග්මයක් තැනිය හැකි වන අතර සිසිල් සංදියේදී ධාරාව ගලන්නේ මුලින් ඇති ලෝහයේ සිට පසු ඇති ලෝහයේ දෙසට. මේක ඇවිල්ලා අර මේ ලෝහ වලට අදාළ වෙන ශ්‍රේණියක් දීලා තිබෙන්නේ ඕඩර් එකක්. මේ ඕඩර් එක නම් පාඩම් කරගන්න ඕන නැහැ. ඔබට දැනුමට තමයි මම මේ වාක්‍යය දීලා තිබෙන්නේ. මෙතනදී මේ ඕනෑම යුගලයක් භාවිතා කොට විද්‍යුත් දැන් මෙතනදී දැන් අපි සිසිල් සංදිය කියන එක අපි θ1 කියලා නිකමද හිතමුකෝ. එතකොට මේ θ1 කියලා කියන්නේ සිසිල් සංදිය කියලා හිතුවොත් එතකොට මේකේ යකඩ සහ තඹනේ තිබෙන්නේ. එතකොට යකඩ තියෙන්නේ කලින් තඹ තියෙන්නේ පස්සේනේ. එතකොට බලන්න මෙතනදී තාප මේ තිබෙන ශ්‍රේණියේ තිබෙන ඕනෑම ලෝහ දෙකක් භාවිතා කරලා ඔබට පුළුවන් තාප විද්‍යුත් යුග්මයක් හදාගන්න. සිසිල් සංදියේදී ධාරාව ගලන්නේ මුලින් ඇති ලෝහයේ සිට පසු ඇති ලෝහයට. එහෙනම් දැන් මට කියන්න θ1 කියන්නේ සිසිල් සංදිය නම් ඒතර කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද ධාරාව ගැලිය යුත්තේ? ඒතර ධාරාව ගලන්නේ සිසිල් සංදියේදී. ඔබ θ1 සිසිල් සංදිය කියලා හිතුවොත් මෙතනදී මුලින් තිබෙන්නේ කවුද? මුලින් තිබෙන්නේ යකඩ, පස්සේ තිබෙන්නේ තඹ. කියන්නේ සිසිල් සංදියේදී ධාරාව ගලන්නේ මේ ධාරාවයි කියලා හිතුවොත් සිසිල් සංදියේදී ධාරාව ගලන්නේ මුලින් නැති ඔය ශ්‍රේණියේ මුලින් නැති එක්කෙනාගේ ඉඳලා පසු ඇති එක්කෙනාගේ දෙසට. ඒතර මේ යකඩ වල ඉඳලා තඹ දක්වා තමයි මේ ධාරාව ගලන්නේ. මම ඇඳපු විදියට ගත්තොත් ඔය රූප සරණයේ තිබෙන විදියට නම් මේක යකඩ තිබෙන්නේ. ඒතර මේක යකඩ තිබෙන්නේ, මේකනේ තඹ තිබෙන්නේ. එතකොට ධාරාව යන්නේ ඔක අනිත් පැත්තට. ඔබට තේරෙනව නේද පුතා? ඒතර සිසිල් සංදිය මොකද්ද කියන එක වැදගත්. සිසිල් සංදියේදී ධාරාව ගලන්නේ ඔය ශ්‍රේණියේ මුලින් ඇති ලෝහයේ සිට පසුව ඇති ලෝහය වෙත.
හරි නේද? ඒක සිසිල් ඔය ශ්‍රේණිය පාඩම් කර ගැනීම නම් අත්‍යවශ්‍ය නැහැ. මම නිකන් ඔබට දැනුමට දුන්නේ. දැන් මේ තිබෙන තාප විද්‍යුත් යුග්මයේ වාසි සහ අවාසි. තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානයේ තිබෙන වාසි මොනවාද? සංදි මේ කම්බිනේ තිබෙන්නේ. කම්බි තිබෙන නිසා ඊටාත්ම කුඩයි. ඒ කියන්නේ මේ අපි මනින්න ඕන තැන ඇතරම මේ උෂ්ණත්වයට සංවේදී වන කොටස ඊටා කුඩා වීම අපිට වාසි වෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ පුතා වීදුරු රසදී උෂ්ණත්වමානයක බල්බය ඔබට තේරෙන්නේ මම මේ උණ කටුවම ගන්න ඔබට ඒක ප්‍රායෝගිකව ඔබ දැකලා තිබෙන නිසා ඔබ මේ තිබෙන බල්බය සාමාන්‍යයෙන් ඔය විදුලි බල්බයක් විතර වගේ ලොකු වුණොත් එහෙම මේ කට ඇතුළට දාගන්න බැරි වෙනවනේ. ඒතකොට අපි සාමාන්‍ය පොඩි කෝප්පයක වගේ උෂ්ණත්වය මනින්න බෑනේ. මොකද මේ බල්බය ලොකුයිනේ. එහෙම වුණොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඒකට කියන්නේ උෂ්ණත්වයට සංවේදී වන කොටස කුඩා වීම අපිට වඩාත් හොඳයි. ඒකයි මේ කියන්නේ. සංදිය ඊටා කුඩා නිසා කුඩා ස්ථානවල තහඩුවක පෘෂ්ඨය ඒ තහඩුවක පෘෂ්ඨය කියන එකත් වැදගත්. ඒක හයිලයිට් කරගන්න. ඔය සමහර තැන්වලදී අහනවා මේ තහඩුවක උෂ්ණත්වය මනින්න තහඩුවක පෘෂ්ඨ උෂ්ණත්වය මනින්න මොකද්ද හොඳ කියලා. තාප විද්‍යුත් යුග්මය කුඩා නිසා ස්ථානවල තහඩුවක පෘෂ්ඨයේ උෂ්ණත්වය මෙනීම සඳහා භාවිතා කෙරේ. සංදියේ තාපධාරිතාවය ඊටා කුඩා බැවින් මොකද්ද පුතා තාපධාරිතාවය කියලා කියන්නේ? උරා ගන්නු ලබන තාප ප්‍රමාණය. ඒ පද්ධතියේ උෂ්ණත්වය එකකින් ඉහළ නම් වන්න උරා ගන්න කොච්චර තාප ප්‍රමාණයක්ද කියන එක. ඊටාත්ම කුඩා තාප ප්‍රමාණයක් තමයි මේකේ උරා ගන්න. මේකෙදී උරා ගන්නු ලබන තාප ප්‍රමාණය ඊටාත්ම කුඩා නිසා සංදියේ තාපධාරිතාවය ඊටා කුඩා බැවින් අනෙක් උෂ්ණත්වමාන වලට සාපේක්ෂව සංදියෙන් උරා ගන්නු ලබන තාප ප්‍රමාණය අඩුයි. මතකද අපි අර උෂ්ණත්වමිතික ද්‍රව්‍යයේ හොඳ ගතිගුණ පිළිබඳව කතා කරද්දී අපි කිව්වා තාප ධාරිතාවය කුඩා විය යුතුයි තාප සන්නායකතාවය වැඩි විය යුතුයි. ඒ දෙකම මේකේ තිබෙනවා. තාප ධාරිතාවය කුඩයි කුඩා කම්බි නිසා තාප සන්නායකතාවය හොඳයි මේවල් වානේ කම්බි නැත්නම් මේකේ ලෝහ කම්බි භාවිතා කරලා තිබෙන නිසා ඊටා විශාල පරාසයක මිනුම් කරන්න පුළුවන්. ඒකත් වාසියක්. සාමාන්‍යයෙන් අපි කියනවා මේ බන්සන් දැල්ලක වාගේ උෂ්ණත්වයේ මනින්න තාප විද්‍යුත් යුග්මය භාවිතා කරන්න පුළුවන්. මොකද ලොකු පරාසයක මේකෙදි මිනුම් කිරීම අපිට කරන්න පුළුවන්. සංදියට හොඳ තාප සන්නායකතාවයක් තිබෙන නිසා ඉක්මනින් මනු ලබන උෂ්ණත්වයටපත් වේ ඉක්මන් ප්‍රතිචාර දක්වීමක් සිදු කරනවා. ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. ඇයි? මේකේ තාප සන්නායකතාවය ගොඩක් ඉහළ මට්ටමක තිබීම. තාප ධාරිතාවය අඩුයි නේද? මේකෙදී තාප සන්නායකතාවය වැඩි. ඒ වගේම අනිත් පරාසය වැඩි. ඒ වගේම මේකෙදී right මේකෙදී අතර මේකේ අපි ගත්තොත් එහෙම තාප සන්නායකතාවය වැඩි හොඳින් මේක ටක් ගාලා මන් ලබන උෂ්ණත්වයටපත් වෙනවා. තාප ධාරිතාවය අඩුයි පරාසය වැඩි. ඒ වගේම මේකෙදී අපි ගත්තාම ඊටා කුඩා නිසා උෂ්ණත්වයට සංවේදී කොටස ඊටා කුඩා මට්ටමක තිබෙන නිසා තහඩුවක පෘෂ්ඨයේ පවා උෂ්ණත්වය මැනීමට මේක භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. තේරුණා නේද? ඊළඟට පුතා මේ තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානයේ තිබෙන අවාසි මොනවද? ඇතිවන විද්‍යුත් ගාමක බලය. දැන් මේ සංදි දෙක උෂ්ණත්ව වෙනසක තිබුණාම ඇතිවන උෂ්ණත්ව වෙනස කියන එක නැත්නම් ඇතිවන උෂ්ණත්ව වෙනස කුඩාගයක තිබෙද්දී ඇතිවන විද්‍යුත් ගාමක බලය අපි ඒකට කියනවා මේ ප්‍රේරිත මේකෙදී ලැබෙන විද්‍යුත් ගාමක බලය ඉතාමත්ම අඩු වගයක තිබෙන්නේ. ලොකු වගයක් නෙමෙයි. නැත්නම් පුතායි මේක අපිට විදුලි බල නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය භාවිතා කරන්න පුළුවන් නේද? මේක හොඳ විදුලි බලය නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රමයක් නම් අපිට මේක විදුලි බලය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ තිබෙන අගය සංදීන් දෙක උෂ්ණත්ව වෙනසක තියෙනකොට විද්‍යුත් ගාමක බලයක් ඇති වුණාට මේ ඇතිවන විද්‍යුත් ගාමක බලය තාමත්ම කුඩායි. ඒ නිසා මේ ගැලනෝමීටර් සාමාන්‍ය ගැලනෝමීටර් වලින් අපි ධාරා විද්‍යුත් පාඩම කතා කරද්දී ඔය කතා කරනවා සාමාන්‍ය ගැලනෝමීටරයකින් මේක මයින්නවා කියන එක තරම් සුන්දර වැඩක් නෙමෙයි. ඒ නිසා අපිට මිනුම් කිරීමට අහු වෙන සීමාවට එන්න ටිකක් අමාරු වැඩක්. මේක මනිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක තමයි මෙතනදී මේ ඉතාමත්ම සංවේදී ගැලනෝමීටරයක් මේ විදුලි විභවාන්තරයේ මැනීමෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. තාමත්ම සංවේදී ගැලනෝමීටරයක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. තේරුණාද? එතකොට මේකෙදී අපිට මෙතෙන්නේ ඇතිවන විද්‍යුත් ගාමක බලය ඉතා කුඩා අගයක පවතින බැවින් එය මැනීම සඳහා වඩාත් සංවේදී විභවමානයක් යොදාගත යුතු වේ. සංවේදී එකක් මේ සඳහා භාවිතා කරන්නට වෙනවා.
ඒ වගේම පාඨාංක ලබාගත් පසු මේකේ ඍජු ගණනය කිරීමක් කරන්න. ඒ කියන්නේ මේක කෙලින්ම කියවා ගන්නට බෑ. ඒ නිසා අපි මේකෙදි ගණනය කිරීම